Hello everyone. ඉතින් අපේ Rational Ceylon podcast එකට අහන්න ආපු හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ Rational Ceylon podcast එක අපි decide කරා podcast platform එක විතරක් නෙමෙයි මේක YouTube platform එකත් launch කරන්න කියලා හිතුවා. ඒක අපේ YouTube community එකත් එක්කත් යම්කිසි සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් නේද පේෂර? ඉතින් ඔක්කොම කලින් අපි introduce කරන්න ඕනේ. මම දිල්ෂාර. මගේ නම පේෂර. ඉතින් පේෂර ඇතරම මේ පොඩ්කාස්ට් එක ආරම්භ කරන්න හිතපු අරමුණ ගැන කතා කරොත් දැන් ලංකාව ඇතුලේ එක කාලෙට එක ප්‍රශ්න එනවා. සදාකාලිකව තිබ්බ සමහර ගැටලු තියෙනවා. ආගම් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විවාහය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය පොලිටිකල් සාමාන්‍ය ඉකොනොමි එකේ තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට අපි ප්‍රශ්න දකින්න විදිහ අපේ පර්ස්පෙක්ටිව් එකෙන් කියන්නේ අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එනේ යං ජෙනරේෂන් එකක් විදියට. ඒතකොට අපේ පර්ස්පෙක්ටිව් එකෙන් මේ අපිට පේන දේවල් අපි ඒක ඇනලයිස් කරන විදිය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න තමයි අපි පොඩ්කාස්ට් එක ස්ටාර්ට් කරන්න හිතුවේ. එතකොට දැන් මේ ප්‍රශ්න දිහා බලන විදිහත් පේෂල සමාජ වෙනස්නේ. ජෙනරේෂන් ගැප් එක තියෙනවා. අපි ප්‍රශ්නයන් දිහා බලන විදිහ නෙමෙයි අවුරුදු 70ක මිනිස්සුන්ගේ ප්‍රශ්නයන් දිහා බලන්නේ. එතකොට අපි පොඩි කාලේ දැන් හිතන්න පුරුදු වෙච්ච විදිය අපේ පවුලේ අපිට අහන්න ලැබුණ දේවල් වලින් අපේ පොඩි කාලේ දැන් අපි ලැබපු එක්ස්පීරියන්සස් වලින් මේ වගේ ගොඩක් දේවල් මත අපි මේ හැම දෙයක්ම දිහා දකින විදිය වෙනස් වෙනවනේ පේෂන්. ඉතින් මේ ඔක්කොම මත එක තැනකට ගෙනල්ලා අපේ මතෙත් ඒක එකතු කරලා සමාජයට ඒක පොඩ්ඩක් උදාහරින්න තමයි අපි මේ පොඩ්කාස්ට් එක ස්ටාර්ට් කරන්න ප්‍රධානම හේතුව උනේ. අපි මේ කතා කරන දේවල් අනිත් අයට වැරදි කියලා පේන්නත් පුළුවන්, ඇත්තටම වැරදි වෙන්නත් පුළුවන්. අපි දෙන්නේ අපේ පර්ස්පෙක්ටිව් එක. අනිවාර්යෙන්. එතකොට සාමාන්‍යයෙන් සදාකාලික කියන්නේ මේ කාලයක් තිස්සේ ලංකාවේ තිබ්බ 1990 ගණන් වල ඉඳන් කතා වෙන ටොපික් කියන්නේ මැරේජ් කියන්නේ. මැරේජ්. එතකොට මේ මැරේජ් එක ගැන තමයි අද අපි කතා කරන්න ප්ලෑන් කරේ. එතකොට පේෂල ඔයාගේ ටොපික් එක මේක. එතන මට කියන්න මේ මැරේජ් කියන එක අපි කොහොමද ස්ටාර්ට් එකක් ගන්නේ? අපි මැරේජ් කියන එකත් එක්ක අපි ගත්තොත් මුලින්ම අපිට එන අයිඩියා එකක් තමයි ෆැමිලි කියන එක. ඔව්. ඒතකොට මේ ෆැමිලි ඩයිනමික්ස් එක ෆැමිලි ඩයිනමික්ස් ඉස්සර කාලේ ඉඳන් ඉන්නේ කොහොමද කියන එක අපි කතා කරලා මේකට ස්ටාර්ට් එකක් ගමු. ඔව්. එතකොට දැන් අපි අපේ හිස්ටරි එක ගත්තොත් ඒ කියන්නේ අපේ ඉවොලුෂන් එකෙන් මේ කෙන විදිය ගත්තොත් අපිට බලන්න ලේසිම පැත්තක් තමයි අපේ closest relatives ලා chimps and bonobos. එතකොට අපි bonobos ලගේ behavior එක ගත්තොත් ඒගොල්ලෝ family කියන concept එක මොනොගමස් විදියට නෙවෙයි ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ. ඒ කියන්නේ ඒතකොට අපි මේ ටර්ම් එක කතා කරපු ඩිෆයින් කරන මොනොගමි කියන්නේ අපි එකම පාර්ට්නර් කෙනෙක් එක්ක අපි කිසිම වෙන පාර්ට්නර් සම්බන්ධතාවයක් තියාගන්න දුව එක පාර්ට්නර් කෙනෙකුට අපේ ආදරය වෙන්න පුළුවන්. අපි ඩිවෝට් වෙලා කමිට් වෙලා රිලේෂන්ෂිප් එකක් තියාගන්න එක තමයි මොනොගමි කියන එක අදහස් කරන්නේ. එතකොට අනිත් ඒක ඔපොසිට් ගත්තොත් polyamorous behavior කියන්නේ polygamy. ඒකෙන් වෙන්නේ more than one partner. ඔව්. ඒ කියන්නේ one male two females එහෙම නැත්නම් ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. එක ගෙදර කනවා කියන්නේත් එහෙම නේද? ඔව්. ඒ වගේ behavior එකක් තමයි සාමාන්‍යයෙන් bonobos ලගෙන් අපිට ඉස්සර පේනුනේ. ඔව්. එතකොට ඒගොල්ලොන්ගේ තිබ්බ dynamics ඒගොල්ලොන්ගේ pack එකේ තිබ්බ dynamics තමයි female කෙනෙක් more than one male එක sex relationships තියෙනවා. එතකොට ඒ හැදෙන පැටියට එයාට අම්ම කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අම්ම කෙනෙක් ඩිෆයින් කරන්න පුළුවන්. ඒතකොට තාත්තා කෙනෙක් ඩිෆයින් කරන්න බෑ. ඔව්. එතකොට වෙන්නේ මුළු පැක් එකේම අය ඒ හැම ළමයාටම කෙයා කරනවා. මොකද තමන්ගේ කියලා කෙනෙක් නැහැ. ඔව්. ඒ හැම ළමයාටම ඔක්කොම ඩිවෝට් වෙලා හැම එක්කෙනාම කෙයා කරන්න. ඒ කියන්නේ ඕක තව ටිකක් තේරෙනම භාෂාවෙන් කිව්වොත් ඒ කියන්නේ පිරිමි ගොඩක් ඉන්නවා. ගැහැණු ගොඩක් ඉන්නවා. එතකොට ඔතන වෙන්නේ පිරිමි කෙනාගේ ප්‍රධානම අවශ්‍යතාවය කියන්නේ එයාගේ බර්ඩන් එක කියලා අපි කියන්නේ. එයා කල යුත්තේ උදේවරුේ ගිහිල්ලා සත්තු හොයාගෙන එන එක. හොයාගෙන ඇවිල්ලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හවස් වෙලා දෙනවා කැම ටික. ඒතකොට එතන ඉන්න ගැහැණු පිරිස ඔක්කොම එකතුලා කැම ටික උයනවා. උයලා කට්ටිය නාන කාලේ වරලා පොඩි මේ ආතල්ලයක් දාලා අපේ වචනෙන් කිව්වොත් දාලා යනවා ඊට පස්සේ නිදා ගන්න. ඒ නිදා ගන්න යද්දි ඒගොල්ලෝ එදා රැයට ඒගොල්ලන්ට හිතුණ ගැහැණු වෙනවා පික් කරගෙන ඒගොල්ලන්ගේ ගල් ගුහාවට යනවා. තවත් දවසක රැය තව ගැහැණු වෙනෙක් පික් කරගෙන යනවා. ඔහොම දවසට ඒ ගැහැණු එක පිරිමි එක්ක ක්‍රොස් වෙනවා.
ඔව් දැන් උතන කතාවේදී මේ බොනොබෝස්ලාගේ උයනවා කියලා සීන් එකක් තිබ්බේ නෑ. කලෙක්ට් කරනවා කනවා. දැන් ඒතකොට ඕකෙන් අපිට යන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ කෙයා කරන ඒ වගේ සිස්ටම් එකක් තිබ්බනේ. ඒකෙන් ඉවෝල්ව් වෙලා එනවා hunters and gatherers කියන concept එක. ඔව්. පිරිමි ඇවිල්ලා hunters, ගැහණු ඇවිල්ලා food collect කරන gatherers. ඔව්. හරිද? එතකොට දැන් මේ බොනොබෝස්ලාගෙන් එන polyamorous behavior එකම මේක පෙන්නනවා ඒ hunters and gatherers ලා අතර. එතකොට evolution එකෙන් අපිට ඇවිල්ලා තිබ්බේ පිරිමි අය ගිහලා hunt කරන් food අරන් එනවා, ගෑනු අයව gather කරලා කන්න හදලා දෙනවා. හරිද? එතකොට දැන් ඒ කාලේ තිබ්බ relationship එක තව evolve වෙලා එනවා මොකද survival එකට ගොඩක් ලේසි වෙනවා ෆැමිලි යුනිට් එකක් හදාගන්න එක. මේ කාලේ මොකද ගොඩක් එක්ස්ටර්නල් ප්‍රශ්න තිබ්බා. සත්තුන්ගෙන් attacks එනවා, වෙන වෙන clans වලින් attacks එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තිබ්බා. එතකොට survive වෙන්න හොඳ තිබ්බ ලේසිම විදිය කියන්නේ survive වෙන්න තිබ්බ හොඳම strategy එක මේ කාලේ පොඩි ළමයින්ට හැදෙන පොඩි ළමයින්ට අම්මයි තාත්තයි එකට ඉන්න එක. දැන් මේක තේරුම් ගත්තයින් පස්සේ වෙච්ච දෙයක් තමයි සාමාන්‍ය ළමයෙක් ඉපදුනායින් පස්සේ ඒ පාර්ට්නර්ස්ලා දෙන්න අවුරුදු 4ක් විතර එකට ඉන්නවා. ඊට පස්සේ දෙන්නගේ එක්කෙනෙක් wander off කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන ෆැමිලි එකක් හදාගන්න යනවා. එතනින් ඒක ඉවරයි. ඒ ළමයාට දැන් එතකොට survival එකේ initial stages ටික ගිහිල්ලා ඉවරයි. එතනින් පස්සේ ඒක එක පාර්ට්නර් කෙනෙක් එතනින් අයින් වෙලා යනවා. එහෙම ෆැමිලි යුනිට් එකක් තියෙනවා. හදාගත්තා. දැන් ඊට පස්සේ ඕක ඉවෝල්ව් වෙනවා ටික කාලයක්. ඉවෝල්ව් වෙලා ඇග්‍රිකල්චර් ස්ටාර්ට් කරනවා. ඇග්‍රිකල්චර් ස්ටාර්ට් කරායින් පස්සේ වෙන්නේ මිනිස්සු ලෑන්ඩ් එකට ටයිඩ් ඩවුන් වෙනවා. ඒ කියන්නේ තමන් ෆාම් කරන ලෑන්ඩ් එකට ටයිඩ් ඩවුන් වෙලා ඉන්න එතන. ඒ කියන්නේ ඉන්දුනීසියානු ශිෂ්ටාචාර එහෙම අපි ඉතිහාසය ඉගෙන ගන්න. ඒ ගංගා ආශ්‍රිත කරගෙන ලෑන්ඩ් එකට ටයිඩ් වෙලා තියෙන ඒගොල්ලෝගේ ෆැමිලි එක. දැන් කලින් එහෙම තිබ්බේ නැහැ නේ. තනින් තැනකට ගිහිල්ලා wander off කරලා stone age time එක කියන්නේ nomad period එක කියන්නේ යන්නේ සහ elderly age. දැන් ඒතකොට මේක agricultural period එකට ආවයින් පස්සේ agriculture start කරායින් පස්සේ වෙන්නේ males like කියන්නේ more physically capable අය farm කරනවා. එතකොට ඒ farm කරන එකට ඒක ඒගොල්ලන්ට support system එකක් විදියට ඒගොල්ලන්ගේ wives ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ partners ලා ඉන්නවා. එතකොට ඒ පාර්ට්නර්ෂිප් එක එකතු වෙලා තමයි ඒගොල්ලෝ ෆැමිලි යුනිට් එකක් හදාගත්තේ. එතනින් පස්සේ දැන් එතකොට මේගොල්ලන්ට 4 years වලින් පස්සේ යන්න තැනක් නැහැනේ. ඒ කලින් තිබ්බ එවලුෂන් එකේ වගේ. ඒගොල්ලෝ ටයි ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට එතනින් ස්ටාර්ට් වෙනවා ෆැමිලි යුනිට් එකක් ලයිෆ් ලොන් පාර්ට්නර්ෂිප් එකක් කියන එක. ඊට පස්සේ වෙන්නේ 2100 BC වලදී වගේ මේකට ලෝ එක ඉන්ටර්වෙන්ෂන් එකක් එනවා වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ සමහර ශිෂ්ටාචාරවල මේක පටන් ගන්නවා. එක එක ලෝස් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ කියන්නේ ඇඩල්ටරි වලට පනිෂ් කරන ඒවා, කමිට්මන්ට් මේවා කරන ඒවා ලෝස් ඉන්ටර්වීන් කරන්න පටන් ගන්නවා. එතනින් පස්සේ තමයි මේ මැරේජ් කියන කන්සෙප්ට් එක ලෝ එකත් එක්ක කනෙක්ට් වෙන්න ගන්න. ඔව්. එතකොට පේෂ ලෝකත් එක්කම කතා කරන්න ඕනේ. දැන් මැරේජ් කියන එක අපි දැන් කතා කරේ අපි හියුමන් ඉවලූෂන් එකත් එක්ක අපි කොහොමද අපේ මතයටම හදාගත්තේ කියලානේ. දැන් ඕක කොච්චර දුරට නේචර් එකත් එක්ක ටැලි වෙනවද නැද්ද කියන එක ඔයත් එක්කම හිතන්න ඕනේ. දැන් එතකොට අපි වර්තමානයේ බැලුවොත් අපි ගොඩක් දුරට නේචර් එකෙන් පොඩක් ඈත් වෙලා ඉන්න එක හැමෝම පිළිගන්න මතයක්. එතකොට අපේ ලයිෆ් එකේ බ්ලූප්‍රින්ට් එක මේ හියුමන් කියන නැත්නම් හෝමෝ සේපියන් කියන අය බ්ලූප්‍රින්ට් එක තිබ්බේ අපි ඔය නෝමෑඩ් කියන පීරියඩ් එකේ. ඒතර ඒ කාලේ ඔයා කිව්වා මේ විදියට ලොකුවට ෆැමිලි බොන්ඩින් එකක් කියලා දෙයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ෆැමිලි එකක් කියලා දෙයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ගැහණු කීපයක් පිරිමි කීප දෙනෙක් හිටියේ. ඒතර එතනින් ඔෆ් බ්‍රීඩ් එකක් ළමෙක් විදියට හැදෙනවා. ඉතින් ඒ ළමයින්ට හැම තාත්තා කෙනෙක්ගේම ආදරය හම්බ වෙනවා. ඒ ළමයිත් හැම පිරිමි කෙනෙකුටම ආදරේ. ඒතර ඔය විදියට තිබ්බේ පේෂන්. එතකොට දැන් ඔයාට හිතෙන්නේ නැද්ද ඒක තමයි නේචර් එක හෝමෝ සේපියන් කියන කෙනාව මවපු හරිම මෙතඩ් එක කියලා. හරිම මෙතඩ් එක කියන්න බෑ අපිට ඉවලුෂන්. හරිම මෙතඩ් එක කියන්නේ නේචර් එකේ විදියට. ඔව් නේචර් එකෙන් අපි ඉවෝල්ව් වෙලා තියෙන්නේ පොලියමරස් ලයිෆ් එකකට කියලා කියන්න පුළුවන් ඒ අපේ ඉවලුෂන් එකේ මුල්ම කාලේ බැලුවාම. දැන් මේක තාමත් ඒ කියන්නේ ඔය දැන් මේක සෙන්චරිස් කීපයකට කලිනුත් මේ සිස්ටම් එකම තිබ්බා. ඔය ඇමරිකන් නේටිව් ට්‍රයිබ්ස් වලින් එහෙම ඒ කාලෙත් තිබ්බ දෙයක්. මොකද මම දැකලා තියෙන තැන්වල සමහර තැන්වල කියලා තියෙනවා ෆ්‍රෙන්ච් ඒ වගේ වෙන වෙන වෙස්ටර්නර්ස්ලා ඇවිල්ලා එහෙම කතා කරද්දී ඉන්ඩියන්ස්ලා කියලා තියෙනවා ඕගොල්ලෝගේ වගේ අපිට මගේ ළමයා කියලා කන්සෙප්ට් එකක් නැහැ. ඔව්.
මේක ළමයි නවයි හැමෝ ගැනම අපි කයා කරන අපි කෑ කරනවා. මොකද තාත්තා කියල කෙනෙක් එකන වයි එක තමන්ට වයිෆ් කෙනෙක් ඉන්න නට වයිෆ්ට ලොක ෆ්‍රීඩම් එකක් දීල තියෙන ද මේ වගේ කමිටමෙන්ට් කියල දෙයක් ඒකාල තිබෙන මෙච මේතර මේ ඒ නේටව ට්‍රයිබ්සල්ට එතොටේ ළමයින්ට හැමෝම කයා කරන්න ඒවගේ පොලියමටස් ලයි් එකත් තම ලයි් එකක් මේ සෙන්චරිස් කීපේට කරන ට්‍රයිබ්ලම් තිබලති එතකොට ඒක තමා නේචගේ පේශල බපින්ටක් කැනගන්න සරලව හිතුවත් පේශල දැන් දයි කොස්සන එක තින ප්‍රධානම ඇඩවන්ටේජස් කීපයක් බැලුවොත් දැන් ඔතන කොයිවෙලෙත් ඔෆ් බ්‍රීඩ් ප්‍රඩියස්කාන් පුළන්ගෙන ස්ට්‍රෝං මේ සඩිකට මොකද ක්‍රස් වෙද්දී හොඳටම ඔෆ් බ්‍රීඩ් ප්‍රඩියස් කරගන්න පුළුවන් කට්ටියට තමා ඒ ළමයි එන්නේ එතකොට ඒ පිටිෂන් එක බැලුවම ඔෆ්ස්ප්‍රින්ට ඉතාමත් සාතම හොඳම කැරක්ටරිස්ටික්න වගේ දෙයක් මේ ෆැමිලි සිස්ටම් එක දිහමන ෆැමිලි සිස්ටම් එක ගොඩ සැරකයි ට්‍රයි කරලා වීක් කෙනෙකුට හරි ඔෆ් බ්‍රීඩ් හදන්න පුළුවන් හැබැයි එතන තියෙන ප්‍රශ්නේ එතකොට වීක් ඔෆ් බ්‍රීඩ්ලා තමයි ඉස්සරහට ක්‍රොස් වෙවි යන්නේ ඒක අපිට වීක් කියලා ඒක අතහරින්න පුළුවන් දෙයක් නේ මොකද හැමෝටම බ්‍රීඩ් කරන්න තියෙන රයිට් එකක් තියෙනවා රයිට් එක කියන්නේ ඒ කියන්නේ එතකොට දැන් නේචර් එක කොයි වෙලෙත් බලන්න නේචර් කොයිල සෙල්ෆිෂ් නේචර් කරන අවසානයේ නේචර් ගේ පැවැත්මට තියෙන පුළුවන් හොඳම කැරක්ටරිස්ටික්ස් ටික මේවා කරන්නේ එතකොට පේෂල දැන් ඒ එක හේතුවක් ඔතන තියෙන අනිත් කතාව බලන්න දැන් ඒ ළමයින්ට කාටවත් කියලා එහෙම විශේෂ ආදරයක් කියලා එහෙම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒකට හැමෝගෙම ආදරය හම්බ වෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් දැන් පිරිමි කෙනාට පුළුවන් පේෂල එකම වෙලාව වෙන්න ඕනේ නැහැ. බට් පොඩි කාලයක් ඇතුළත එයාගේ ඔෆ් බ්‍රීඩ් ලොකු පිරිසකට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. ඒකනේ මේ රජවරුන්ට අන්තපුර හිටියා කියන්නේ. රජවරුන්ට අන්තපුර තිබ්බ මේන්ම රීසන් එක වැඩියෙන් පුතාලා හම්බෙන්නේ. මොකද වැඩියෙන් පුතාලා හම්බෙන්නේ කියන්නේ රජතුමාට වැඩියෙන් පුතාලා හිටියා එයාගේ යාට තියනවන යාගේ බ්ලඩ් ලයින් එකත් තියෙන බ්ලඩ් ලයින් එක ස්ට්‍රෙන්ත් එක වැඩි ගවර්මන්ට්ගේ පොසිෂන්ස් එක දෙන්න පුළුවන් තමයි පුතා ජෙනරල් පුතා තියාගන්න පුළුවන් ඊළඟට එන කිං පුතා තියාගන්න පුළුවන් යුව රජතුමා පුතෙක් කරන්න පුළුවන් ඒවගේ ඇමතිවරු ඇමති පොසිෂන්ස් දෙන්න ඒක හේතුවක් ඔයාගේ තව හේතුවක් තමයි පේශල සාමාන්‍ය රටක ඉන්න ගොඩක් ස්ට්‍රෝංම ජීන් තියෙන පුද්ගලයෙක් විදිහට සලකනවා රජතුමා. එතකොට එයාට අන්තපුරයක් ඉන්නවා කියන්නේ අපි අහලා නැහැ දේවියොන්ට අන්තපුරයක් හිටියා කියන්නේ. පිරිමි අන්තපුරය. මොකද එතකොට එතන තියෙන පොයින්ට් එක නැති වෙනවා. පොයින්ට් නැති වෙනවා. මොකද රජතුමාට අන්තපුරයක් තිබ්බේ වැඩියෙන් ළමයි හදාගන්න. මොකද හොඳම කෙනාට රජකම දෙන්න පුළුවන්. සහ යාට ඔෆ් බ්‍රීඩ් ලොකු පිරිසකට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. හැබැයි ගැහැණු කෙනාට ඒක ස්ප්‍රෙඩ් කරන්න කියලා එහෙම දෙයක් නැහැ. යාට මාස 10ක් ඉන්නවා එක ස්පර්ම් එක ඇක්සෙප්ට් කරාට පස්සේ ඕක තමයි බේසික් බ්ලූප්‍රින්ට් එක නේචර්ගේ ඔය රජවරුන්ට අන්තපුර පවා ඉන්න. ඒතර ඕක තමයි පේෂල ඉවෝල්ව් වෙවි අන්තිමට එක පිරිමියෙකුට සහ එක ගැහැණියෙකුට කියන තැනට සීමා වෙනවා. ඒක සීමා වුණා කියන්නත් බෑ. මොකද ඒක තහනම් කරේ නැහැ හුඟක් කල්චර්ස් වලින්. වෙච්ච දේ තමයි සාමාන්‍ය මිනිස්සෙට සාමාන්‍ය දිනදා ජීවිතයේ ඉන්න මිනිස්සෙට එක වයිෆ් කෙනෙක්ට වඩා afford කරන්න බෑ. ප්‍රොවයිඩ් කරන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ඉකොනොමික් ස්ටේටස් එකත් එක මේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එකෙන් පස්සේ නෑ ඊට කලින් ඉඳන් ඒ කියන්නේ ෆාමින් පීරියඩ් එකේ වුණත් වයිෆ්ස්ලා දෙන්නෙක්ට ප්‍රොවයිඩ් කරන්න අමාරු වෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් ඉඳි ළමයි වැඩි වෙනවා. එතනින් ලොකු ෆැමිලි එකක් වෙන එක නෙවෙයි ලොකු ෆැමිලි එකට ප්‍රොවයිඩ් කරන්න බැරි වෙච්ච එක රීසන් එකක් තමයි ඒ මොනොගමස් ලයිෆ් එකකට රෙස්ට්‍රික්ට් වෙන්න. හැබැයි කලින් දැන් නේචර්ගේ තිබ්බ පුරුද්ද මොකද්ද පිරිමියාගේ ඒගොල්ලන්ට තිබ්බ පුරුද්දක් ගොඩක් මේස්ලට ඇට්‍රැක්ෂන්ස් යන විදිය. නැත්තම් සෙක්ෂුවල් ඇට්‍රැක්ෂන් එක යන විදිය පුරුද්දක් තිබ්බා. ගැහැණු අයටත් පිරිමි ගොඩ දෙනෙක්ව ඇක්සෙප්ට් කරන විදියේ පුරුද්දක් ඒගොල්ලන්ට ඉස්සර ඉඳන් තිබ්බා. හැබැයි දැන් මෙතෙන්ට එද්දි ෆැමිලි කල්චර් එකට එද්දි පිරිමි කෙනා කියන කෙනා සම්පූර්ණ එයාගේ අර ස්ප්‍රෙඩින් නීඩ් එක එයා සප්‍රෙස් කරගෙන ඉන්නේ. එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ හීන කරගෙන ඉන්නේ. ගැහැණු කෙනෙක් වුණත් ඇක්සෙප්ට් කිරීමේ නීඩ් එක පිරිමි ගොඩක් ඇක්සෙප්ට් කිරීමේ නීඩ් එක එයා සප්‍රෙස් කරගෙන ඉන්නේ. එතකොට ඒක නීඩ් එකක් කියන්නේ බෑ අපේට ඩිසයර් එකක් කියලා කියනවා. ඔව් ඩිසයර් එකක් වගේ දෙයක්. එතකොට ඒගොල්ලෝ ඒක සප්‍රෙස් කරගෙන තමයි මේ කල්චර් එකේ හැදිලා තියෙන්නේ. ඒතකොට අපිට මේක හරිද වැරදිද කියලා ලොකුවට එහෙම ඉන්ටර්ප්‍රිට් කරන්න අමාරුයි. ඒක අපි ඒක කතා කරන්න තරම් ස්ට්‍රෝං මිනිස්සු නෙමෙයි. හැබැයි අපි දැනන් ඉන්න ඕන ඇත්තටම සමාජයේ මෙච්චර චීටිං කියන දේ වෙන්නේ අපි කියනවා බ්‍රේකප්ස් කියලා කතා කරනවා අපි ඩිවෝස් කේසස් කියලා කතා කරනවා මේ හැමදේම වෙන්නේ ඇයි කියන එක ගැන අපි අනිවාර්ය අපි දැනන් සිටිය යුතු දෙයක් අපිට ඉවොලුෂන් එකෙන් මෙන්න ඩිසයර්ස් වලට ඉඩ දුන්නාම වෙන දෙයක් තමයි ඔය චීටිං වගේ දේවල් වෙන්නේ ගොඩක් කට්ටිය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැති දෙයක් ඇයි එහෙමයි කියලා ඒක හරි කියන්න බෑ මොකද කමිට්මන්ට් එකක් කරා නම්
අපිට හරිද වැරදිද කියන්න මම හිතන්නේ ඒක අපිට කතා කරන්න අමාරු දෙයක්. ඒක හරිද වැරදිද කියනකට වඩා එතන තියෙන්නේ අපි තේරුම් ගත යුතුයි මේ වගේ දෙයක් සමාජයේ එක්සිස්ට් වෙනවා කියලා. ඒතර මෙතනින් කතාව ඉස්සරහට මූව් ඔන් කරොත් පේෂල අපි කතා කරා ෆැමිලි ඩයිනමික්ස් ගැන. අපිට ඊට ඉස්සෙල්ලා කතා කරන්න දෙයක් තියෙනවා දිලා මේ පර්පස් එක මැරේජ් එක. දැන් මුල්ම කාලේ තිබ්බ පර්පස් එක තමයි දැන් ෆාමින් පීරියඩ් එකේ වගේ නම් තමන්ගේ හවුස් හෝල්ඩ් එක බලාගන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ මේක ඉවෝල්ව් වෙනවා ෆැමිලිස් අතරේ බොන්ඩ්ස් හදාගන්න එකට. ඒ කියන්නේ මැච් මේකින් පීරියඩ් එකක් තිබ්බනේ. මැච් මේක් කරලා ඒගොල්ලෝ මැරි කරවනවා. එහෙම නැතුව ලව් බේස් කරගෙන මැරේජ් එකක් හදන එක නෙවෙයි. ලබ් බේස් කරන හදන. ඒතකොට මොකද්ද කරන්නේ? ෆැමිලිස් දෙකක් කනෙක්ට් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ පේරන්ට්ස්ලා බලනවා මේ ෆැමිලි එක හොඳයි අපිත් එක්ක කනෙක්ට් වෙන්න මේගොල්ලෝගේ තියෙන ලෑන්ඩ් එකත් එක්ක අපේ ලෑන්ඩ් එක කනෙක්ට් කරන්න පුළුවන් කියලා හිතලා එතනින් එහෙම මැරේජස් මැච් මේක් කරලා හදනවා. දැන් ඕක ගන්න හොඳම එක්සැම්පල් එකක් තමයි කින්ඩම්ස් කනෙක්ට් කරපු විදිය. රජවරු ප්‍රින්සස්ලා මැරි කරලා රිලේෂන්ෂිප්ස් හදාගන්න වෙන වෙන කින්ඩම්ස් එක. එතකොට ඒක මැරේජ් කියන එක ඉවෝල්ව් වෙනවා. පව කනෙක්ටලායක ගෝලන ඉකොනොමිකට එක කනෙක්් කරගන්න එක ඉකොනොමික ප්‍රොස්පෙක්් සදාගන්න ඒවගේ දෙවල්ලට එක ඉබෝල් වෙන පේශල ඕකත් එක්ක නේදොය මේ පන්තික්‍රමේ විවාහ කියලා දෙයක් එන්නේ. ඒ කියන්නේ අදහසත් තියෙන තාමත්ේ අදහස නැතුව මනේ තාමත් මිනිස්සේ ගන්තම තාම ඉන්දියාව කන්ට්‍රීස්වල හුඟක් ක්ලාස් සිස්ටම් එක කාස්ට එක හුඟක් වෙලාට ලංකාවත් පොඩ්ඩක් ඔය සාමාන්‍ය මාතරගේ පැතිවලට ගැර පස්සේ නුවර වගේ පැතිවලට ගැර පස පොඩ්ඩක් තදින්ම තියෙන දෙයක් පොඩි ස්ටික්ම එකත් තියෙන තාමන් සිට එක වනට දැන් අප හුඟක් කිවෝ වෙලා ඒවල් ඇතන සතුරුදාය කලන පේෂන් හෙම මම හිතන්නේ දැන් ඔය දැන් මෙහෙමනේ ඕනම කල්චක හැදෙන්නේ යම් කිසි පර්පසයක් ඇතුවන ඔහේ නිකම් එහෙම හේතු හැදෙන්නේ නෑනේ. ඒතොර පන්ති ක්‍රමයේ විවාහ කියන එක දෙපැත්තට කතා කරන සමහර මිනිස්සු කියන එක වැරදි කියලා. සමහර මිනිස්සු කියනවා හරි කියලා. මම පර්සනලි දරන මතය තමයි ඔය පන්ති ක්‍රමයේ විවාහයේ දැන් මිනිස්සු ඒගොල්ලෝ එක කියන්න පුරුදුනේ සල්ලි තියෙන මිනිස්සු මැරි කරා. ඒ කියන්නේ රිච් ක්ලාස් එක රිච් ක්ලාස් එකේ මැරි කරා, පුවර් ක්ලාස් එක පුවර් ක්ලාස් එකේ මැරි කරා, පුවර් ක්ලාස් එක රිච් ක්ලාස් එකේ මැරි කරන්න එපා. ඒවා හරියන්නේ නෑ කියලා. මම හිතන්නේ එතන ඒ රිච් ක්ලාස් එක කියන සහ පුවර් ක්ලාස් එක කියන එක අපි මෙෂර් කරන්න ඕන ඒ මිනිස්සුන්ට සල්ලි වලින් නෙමෙයි පේෂන්. මොලේ තියෙන මිනිස්සු ඉන්න පුළුවන් තාත්තලාගේ සල්ලි වලින් ඒගොල්ලන්ට මේ සල්ලි තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මොලේ නෑ. අර සල්ලි කියලා පෙන්නන්නේ අර උරුම වෙච්ච දේවල්. දුප්පත් මිනිස්සු ඉන්න පුළුවන් ඒගොල්ලෝ ගොඩක් හොඳට ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ දැනුම එළියට පෙන්නන්න හරි මාර්ගයක් තිබ්බේ නැහැ වෙන්න පුළුවන්. ලංකාවේ උන් තරම් ඒ මිනිස්සු ඉන්න උපාධිධාරීන් ඉන්නවා. තාමත් දුප්පත් මිනිස්සු. ඒ නිසා එතන ඇත්තටම තියෙන්න ඕන මේ අයිඩියොලොජි එක තමයි අපි එතන හිතන්න ඕනේ මිනිස්සයාට සල්ලි තියනවද සල්ලි නැද්ද රිච්ද පුවර්ද කියන එක නෙමෙයි එතන වෙන්න ඕනේ. කොච්චර දුරට හයි ක්ලාස් එකට මැච් වෙන මෙන්ටැලිටි එකක් ඒ මිනිස්සයාට තියනවද කියන එක. අපිට රිච් මෙන්ටැලිටි එකක් තියෙන මිනිස්සෙක් ඒ වගේ හා සමාන මෙන්ටැලිටි එකක් තියෙන මිනිස්සෙක් එක්ක එකට එකතු වුණොත් එතන හොඳ කෙමිස්ට්‍රි එකක් ක්‍රියේට් වෙනවා. අතන තිබ්බ ප්‍රශ්නේ තමයි සොසයිටි එක දැකපු විදිහ. දැන් ඔය හිතන්න ඉස්සර කාලේ දැන් ඔය මට මතක විදියට ඔය ගෑනු කෙනෙක් කියන්නේ හයර් සොසයිටි එකකින් හයර් සෝෂියෝ ඉකොනොමික් ලෙවල් එකකින් ඉන්න ගෑනු කෙනෙක් එහෙම පහළ සෝෂියෝ ඉකොනොමික් ලෙවල් එකකින් ඉන්න පිරිමි කෙනෙක් මැරි කරාම එතන ඒක අපි අදහස් කරේ බින්න බහිනවා කියලා වගේ දෙයක් එක. මොකද ඒ පිරිමි කෙනා ගෑනු කෙනෙක් ගෙදර ගිහලා ජීවත් වෙනවා. මොකද එයාට හොඳ ලයිෆ් එකක් තියෙනවා, එයාට මනි තියෙනවා, ඒ වගේ දේවල්. දැන් උතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔයා හිතන්නකෝ ඒක අනිත් පැත්තට උනා කියලා. පිරිමි කෙනා පොහොසත් කෙනෙක්, එයාට හොඳ සෝෂල් ස්ටේටස් එකක් තියෙනවා, එයා පහළ පන්තික කෙනෙක්ව මැරි කරා ඒ කාලේ. එතකොට එතන අපි දකින්න ඕන දෙයක් තමයි සොසයිටි එකේ දකින්න ඉතින් ඒ පිරිමි කෙනාට තියෙන්නේ හොඳ ලොකු ස්ටේටස් එකක් තියෙන ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් කට්ටිය එක ඉන්නේ. දැන් එතකොට ඒගොල්ලෝ ඒ කෙනාව දකින්නේ අලුතින් ෆැමිලියට එන කෙනාව දකින්නේ ඒගොල්ලොන්ගේ ලෙවල් එකේ ඉන්න කෙනෙක් විදියට නෙවෙයි. ඒතකොට එතන ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ඒකේ මෙන්ටලි ඇති වෙන ප්‍රශ්න ඒ වගේ දේවල් තියෙනවා. ඒකත් ඒක හේතුවක්. හැබැයි දැන් ඒක ඒ කාලේ පේෂන් දැන් අපි ඉවෝල්ව් වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට දැන් ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. මොකද දැන් ඕන මිනිස්සුන්ට ඔපචුනිටිස් කියන එක ඉන්ටර්නෙට් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. හැබැයි තාමත් ඔය කතාව තියෙනවා රිච් පුවර් කියන එක. මම හිතන්නේ එතන ඊට වඩා අපි රිච් පුවර් කියනකට එතන තියෙන්න ඕන කොච්චර දුරට අපේ මෙන්ටැලිටිස් රිච්ද පුවර්ද කියන එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ අපිට හොඳ කොච්චරද කෙමිස්ට්‍රි එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් උතනින් පොයින්ට් එක තමයි අන්තිමට මැච් මේකින් versus love කියන concept එක. මොකද දැන් ওই මැච් මේකින් කියන concept එක හුඟක්ම ප්‍රොමිනන්ට් වෙලා තිබ්බත්
20th century එකේ වුණා. දැන් ශ්‍රී ලංකා ඉන්දියා වගේ countries වල තාමත් ඒක හොඳටම වෙනවා. ඒ කියන්නේ 19th 18th 20th century වලත් ඒක හොඳටම වුණා. ඒ කියන්නේ match making කියන එක තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ marriages base උනේ match making එක love කියන එකත් එක්ක නෙවෙයි. මේක ඉස්සරත් උනේ ඒක ඉස්සර සම්පූර්ණයෙන්ම උනේ match making. ඒ කියන්නේ දැන් ඕක love කියන එක තමයි love කරන්න පටන් ගන්න. ඔව් ඒ love කියන එක base කරගෙන marriages වෙන්න පටන් ගත්තේ සාමාන්‍යයෙන් 1700s වගේ. හැබැයි ඒක වෙන්න පටන් ගත්තේ මං හිතන්නේ ෆ්‍රාන්ස් වල වගේ. ෆ්‍රාන්ස් වල ඉන්ඩිවිජුවල් හැපිනස් එක ප්‍රයෝරිටයිස් කරන්න ගත්තයින් පස්සේ ඉන්ඩිවිජුවලිටි එක වැඩි වෙන්න ගත්තයින් පස්සේ තමන්ගේ හැපිනස් එක ප්‍රයෝරිටයිස් කරාම ඒගොල්ලෝ මැච් මේකින් කියන එකට වඩා තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න එකට ෆෝකස් කරන්න ගත්තා. මේක ගොඩක්ම ප්‍රමෝට් වුණේ මේ ඉන්ඩිවිජුවලිටි ඇන්ඩ් සෙල්ෆ් එක තමන්ගේ හැපිනස් එක මේන්ටේන් කරන එක ගොඩක්ම ප්‍රමෝට් වුණේ ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එකට පස්සේ. මොකද මේගොල්ලෝ පොඩි ෆැමිලි යුනිට්ස් හදාගන්න ගත්තා. අර ලොකු ෆැමිලි වලින් කැඩිලා ඇවිල්ලා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියලි ඩෙවලොප් වෙච්ච පැති වලට ඇවිල්ලා පොඩි ෆැමිලි යුනිට්ස් හදාගත්තා. ඒතකොට තමන්ට ගැලපෙන කෙනෙක්, තමන්ගේ ඉන්ඩිවිජුවලිටි එක ප්‍රමෝට් වුණාන් පස්සේ තමන්ට ගැලපෙන කෙනෙක්, තමන්ගේ අයිඩියාස් වලට මැච් වෙන කෙනෙක්. ඒ කියන්නේ ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් කෙනෙක් චූස් කරගන්න එක ස්ටාර්ට් වුණේ මෙන්න මේ පීරියඩ් එකේ. ඔකත් එක්ක මේ ලව් ට්‍රයැන්ගල් එක කියන්නේ ඉන්ටිමසි පැෂන් කමිට්මන්ට් කියලා ඔන්න ඔය ට්‍රයැන්ගල් එකට කොටු වෙලා ඒගොල්ලෝ අලුත් විදියට රිලේෂන්ෂිප් කියන ඩිෆයින් කරගන්න පටන් ගත්තා ඔය කියන කාලෙත් එක්ක. ඔය ලව් ට්‍රයැන්ගල් එක කියද්දි පේෂලා තව කතා කරන පොයින්ට් එකක් තමයි ලංකාවේ වගේ කන්ට්‍රීස් වල තමයි මේක ගොඩක් දුරට කතා වෙන්නේ. ඒගොල්ලෝ කියනවා ආදරය, විවාහය සහ ලිංගිකත්වය කියන නැත්නම් ලව්, මැරේජ්, සෙක්ෂුවැලිටි කියන එක එකම තැනක තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මැරේජ් එක තියෙන තැන ලව් ඇන්ඩ් සෙක්ෂුවැලිටි තියෙන්න ඕන වගේම තමයි ලව් ඇන්ඩ් සෙක්ෂුවැලිටි තියෙන්න ඕන මැරේජ් එක තියෙන තැන කියලා. හැබැයි ගොඩක් මිනිස්සු තර්ක කරන කතාවක් තමයි මේ ලව්, මැරේජ්, සෙක්ෂුවැලිටි කියන එක එකට ගාව ගන්න එපා. ඕක තැන් තුනක තියෙන දෙයක් කියලා. ඔය ලව්, මැරේජ්, සෙක්ෂුවැලිටි ගැන කතා කරද්දී උතන තියෙන මේ මේන්ම දෙයක් තමයි අපිට සාමාන්‍යයෙන් ජීවිතේ බැලන්ස් කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා ඔය මැරේජ් ඇන්ඩ් රිලේෂන්ෂිප් කියන එකත් එක්ක එද්දී. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා කල්චර් කොන්ෂස්නස් කියන එක. අපි මේ මැරේජ් සහ රිලේෂන්ෂිප් කියන එකත් එක්ක හැදිච්ච කල්චර් එකක් තියෙනවා. ඒ හැම මැරේජ් සිස්ටම් එකකටම ඕන කොටක කල්චර් එකක් කියලා තියෙනවා. කල්චර් කොන්ෂස්නස් කියන්නේ. එතකොට සෙක්ෂුවැලිටි කියන්නේ අපේ තියෙන ලිංගිකත්වය. අපි කොච්චර දුරට සෙක්ෂුවැලිටි කියන එක එක්ස්ප්ලෝර් කරනවද කියන එක. තර්ඩ් පොයින්ට් එක තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ හියුමන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ඒ කියන්නේ අපිට තවත් කෙනෙක්ගේ සහ මගේ සතුට ඒ වගේම මගේ ඉමෝෂන්ස් ගැන කොච්චර දැනුමක් තියෙනවද කියන එක ගැන. ඒතර ඔය තුන අපිට ආයි පාරක් ලව් ට්‍රයැන්ගල් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ තුනම එකම විදිහට සැටිස්ෆයි කරන්න එක්කෙනෙක්ගෙන්. එතකොට එතනත් වෙන්නේ අන්තිමට මොනොගමි versus polygamy කියන concept එක. එක කෙනෙක්ගෙන් මේක එක්ස්පෙක්ට් කරනවා ගැන මේක මොනොගමස් බිහේවියර් එකට යනවා කියන්නේ. ඒ හරියටම හරි. එතකොට එතනදී එයා කල්චර් කොන්ෂස්නස් එකට වැටෙනවා. දැන් මෙතනින් එන පොයින්ට් එක තමයි අන්තිමට soulmates කියන දේ තියෙනවාද කියන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි එක්ස්පෙක්ට් කරන්නේ අපිට soulmate කෙනෙක් ඉන්නවා නම් එයාට මේ අපේ desire කරන ඔක්කොම qualities මෙයාට තියෙන්න ඕන කියලා. මේක හුඟක් වෙලාවට වෙන්නේ නැති දෙයක් නේ. අපිට හුඟක් වෙලාවට හොයා මේ කියන්නේ හම්බ වෙන්නේ නැහැ කෙනෙක් අපේ perfect match කියලා දෙයක්. එතකොට මොනොගමස් බිහේවියර් එකට කමිට් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ එතකොට මේ අපිට ඕන වෙන හැම ක්වොලිටි එකක්ම තියෙන්න බැරි නෝ. අකෝ ට්‍රයැන්ගල් එකෙන් හැම ක්වොලිටි එකක්ම තියෙන්න නැති වෙන්න පුළුවන්. තියෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඇඩ්ජස්ට් වෙනවා. අපි කම්ප්‍රොමයිසස් කරලා අපි කමිට් වෙලා ඒකට ඒ රිලේෂන්ෂිප් එක වර්ක් කරගන්න. ඒකම තමයි මෙතන තියෙන පොයින්ට් එක. ඒ කියන්නේ අපිට මේ තුනම එක සැරේ සැටිස්ෆයි කරන්න කිසිම විදිහකට බෑ. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා රිලේෂන්ෂිප් කිසිම විදිහකට බෑ කියන්න බැරි වෙන්න පුළුවන් සමහර වෙලාවට. නෙමෙයි ගොඩක් දුරට අමාරුයි කියන්නේ. ඒ කියන්නේ ඔයා රිලේෂන්ෂිප් එකට කමිට් වෙලා ඉන්න කියලා දැන් අපි අත්ත කතා කරන්න ඕනේ. එතකොට ඔයා රිලේෂන්ෂිප් එකට කමිට් වෙලා ඉද්දී එතකොට ඔයා කල්චර් එකේ විදිහට හැසිරෙනවා නම් ඔයා කල්චර් කොන්ෂස්නස් කියන බාස්කට් එකට වැටෙනවා. ඔයාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක ගැන හිතනවද නැද්ද කියන එක ඔයාගේ ඩිසිෂන් එක. හිතන්න ඔයාට වෙනත් කෙනෙකුට ඇට්‍රැක්ෂන් එකක් එනවා. ඔයාට ආසාවක් ඇති වෙනවා. එතකොට එතනදී ඔයාට choices දෙකක් තියෙනවා. එක්ක මේ රිලේෂන්ෂිප් එකේ ඉඳගෙන චීට් කරන්න. එහෙම නැත්නම් ඒ ඇට්‍රැක්ෂන් එක ආපු ගර්ල් අතහැරලා මේ රිලේෂන්ෂිප් එක කමිට් කරන් ඉන්න.
හිතන්න ඔයාගේ මේ රිලේෂන්ෂිප් එක මෙහෙම තියෙද්දි ඔයා චීට් කරනවා කියලා අර ගර්ල් එක. ඒතර එතනදී ඔයා කල්චර් කොන්ෂස්නස් කියන එක කොහෙත්ම වාගේ නෑ. ඔයා කල්චර් එකෙන් පිටපයින්නවා. ඔයා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අමතක කරලා දානවා. ඔයා කවදාවත් එයා මේක දැනගත්තොත් කොච්චර දුක හිතේද කියන එක නෝ හිතන්නේ නෑ. ඔයා සෙක්ෂුවැලිටි කියන එක ෆුල්ෆිල් කරන්න ඔයා ඒක පිටිපස්සෙන් යනවා. හැබැයි ඔයා හිතනවා ඔයා කල්චර් එකත් මේ පරිස්සම් කරගෙන මෙයාට නොකිය බොරුවක් කරගෙන තුන්දෙනාම හැපි තියාගෙන ඔයාගේ සෙක්ෂුවැලිටි කියන එකත් ෆුල්ෆිල් කරන්න පුළුවන් කියලා. හැබැයි එතනදී එක තැනකදී බැරි වෙලාවත් මේක බ්ලාස්ට් වුණොත් මෙයා දැනගත්තොත් ඔයාගේ මේ සම්පූර්ණ මේ ඉක්විලිබ්‍රියම් එක කැඩිලා යනවා. ඒකට ඔයා එතනදී ඩිසිෂන් එකක් ගන්න ඕන ඔයාගේ සෙක්ෂුවැලිටි කියන එක වෙනුවෙන් අනිත් දේවල් ටික කම්ප්‍රොමයිස් කරනවාද? නැත්නම් ඔයාගේ සෙක්ෂුවැලිටි කම්ප්‍රොමයිස් කරගෙන සප්‍රෙස් කරගෙන ඉතුරු දේවල් ටික පරිස්සම් කරගෙන රිලේෂන්ෂිප් එකේ ඉන්නවාද කියන එක. දැන් මෙහෙම මැරේජ් එකට අපි එන්ටර් වෙනවා කියන්නේ අපි කමිට් කරනවා මොනෝගමස් ලයිෆ් ස්ටයිල් එකකට. ඔව්. එතකොට අපි ඒකට කමිට් කරායින් පස්සේ ඒක කරනවා කියන්නේ ඒක චීටින් කියන එක වැරදි. වැරදි. මොකද කමිට් වුණායින් පස්සේ ඒක කරන්න බෑනේ. හැබැයි තමන් චූස් කරලා තියෙන්නේ මොනෝගමස් ලයිෆ් ස්ටයිල් එක. එතකොට වාට සෙක්ෂුවැලිටි කියන එකේ ඩීපර් සෙන්ස් එක්ස්ප්ලෝර් කරන්න අමාරුයි. නැත්තම් මෙහෙම හිතන්න කල්චරල් කපල් හොඳ ට්‍රැඩිෂනල් ලයිෆ් එකකින් එන කපල් එකක් කියලා දැන්. ඒගොල්ලන්ට සෙක්ෂුවැලිටි කියන එකේ ඩීපර්ස් තැන් වලට යන්න අමාරුයි. අපි ඔය නිව්නස් වගේ මූවි එකක් බැලුවොත් එහෙම නැත්නම් ලයිට් වගේ මූවිස් වල අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සෙක්ෂුවැලිටි එකෙන් ගොඩක් එන්ජල් යනවා. ඉතින් ඒ වගේ තැනක් එක්ස්ප්ලෝර් කරන්න අමාරුයි. ඒ වගේ ට්‍රැඩිෂනල් ෆැමිලි එකකින් කපල් එක. ඒක ඇවිල්ලා රෙස්ට්‍රික්ෂන්ස් මැරේජ් එකේ තියෙන රෙස්ට්‍රික්ෂන්ස්. ඒ කියන්නේ එක්ස්ට්‍රීම්ස් වලට යන්න බෑ. තමන්ට ඒ කියන්නේ තමන් ඇඩ්ජස්ට් වෙලා කමිට් වෙලා කම්ප්‍රොමයිසස් කරලා තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ඉන්නවා කියන එක තමයි එතනින් තියෙන්නේ. එතකොට ඒක තමයි ඇත්තටම ඔය මැරේජ් එකක් කියලා කියන්නේ. එතන මැරේජ් එකේ ප්‍රෝස් තියෙනවා, කොන්ස් තියෙනවා. අපිට ඒ කියන්නේ තමන්ගේ හැම ඩිසයර් එකක් පස්සෙම යන්න බෑ. අමාරුයි. එහෙමනම් ඒ කියන්නේ දැනටත් තියෙනවා සමාජයේ සමහර තැන්වල තියෙන පොලියමරස් ලයිෆ් ස්ටයිල්ස් වර්ක් කරන. ඒ කියන්නේ පාර්ට්නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ලයිෆ් ලොන්ග් පාර්ට්නර්ස්ලා ඒ වුණාට ඒගොල්ලෝ එක්ස්ක්ලූසිව් නෑ. ඒ කියන්නේ ඉන්ක්ලූසිව් නෑ. ඒගොල්ලෝ එක්ස්ක්ලූසිව් සෙක්ස් පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඕපන් රිලේෂන්ෂිප්ස් කියලා කියන්නේ ඒ වගේ දෙයක් නේද? අපිට සාමාන්‍යයෙන් ඒ වගේ වර්ක් කරන තැන් තියෙනවා. මොකද ඒගොල්ලෝ එතන චීටින් නෙවෙයි වෙන්නේ. ඔව්. මොකද ඒ දෙන්නම ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මේක මොනෝගමස් ලයිෆ් ස්ටයිල් එක කමිට් කරායින් පස්සේ කරන එක වැරදි කියන්න පුළුවන්. එතකොට ඒ වගේ කපල් එකක් ලංකාවේ හිටියොත් ඒගොල්ලන්ට කල්චර් කොන්ෂස්නස් කියන එක සම්පූර්ණ අමතක කරලා දාන්න. මොකද අපි කල්චර් එකට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඉතුරු දේවල් දෙක එක්ස්ප්ලෝර් කරන්න වෙනවා කල්චර් කොන්ෂස්නස් කියන එක අමතක කරලා. ඔය විදිහට තමයි ඔය මැරේජ් එක සම්බන්ධ ඔය කතාව යන්නේ. අපි අන්තිමට ෆයිනල් ටිප් එකක් තියන්න. පේෂල හිතන්නේ එතකොට දැන් මේ නේචරෙන් සම්පූර්ණ පරිබාහිරව තමයි පොඩ්ඩ rules and regulations ඇවිල්ලා ඊට පස්සේ මැරේජ් කියන එක ඊටත් වඩා ගොඩක් වෙනස් පැත්තකට හැරිලා තියෙනවා නේචරෙන් පිටපැනලා. ඔයා දරන මතය මොකද්ද? අපි දැන් හෝමෝ සේපියන්ස්ලා විතරයි මේ වැඩේ කරන්නේ. අපි සත්ත්ව ලෝකේ බැලුවොත් ඒ කාගේවත් මේ විදියට අමුතු වෙනස් ලයිෆ් ස්ටයිල් එකක් නැහැ. එතකොට අපි නේචරෙන් මේ විදිහට පරිබාහිරව යන එක කොච්චර හරිද වැරදිද කියලා අපිට ඩිෆයින් කරන්න පුළුවන්ද? අපිට කතා කරන්න පුළුවන්ද? අපිට ඒක හරිද වැරදිද කියන එක අපිට කරන්න බැරි දෙයක්. මොකද මේක අපි ඇත්තටම බැලුවොත් අපි වෙන ඇනිමල්ස්ත් එක්ක කම්පෙයාර් කරන්න අපිට අමාරුයි. මොකද අපි ඩිවෙලොප්ඩ් ඒගොල්ලන්ට වඩා අපි කරන දේ හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන දේ අපි දකින්නේ හුඟක් වෙලාවට හරි කියන එක. මොකද මොනෝගමස් ලයිෆ් ස්ටයිල් එක ගොඩක් ප්‍රෝස් තියෙනවා. මොකද ජෙලසි කියන වගේ දේවල් නෑ. ඒගොල්ලෝ සිකියුරිටි එකක් තියෙනවා රිලේෂන්ෂිප් එක ගැන. දැන් ඒක පොලියමරස් ලයිෆ් ස්ටයිල් එක නෑනේ ඒක. සිකියුරිටි කියන එක තියෙන්න පුළුවන්. තමන්ගේ හොඳ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඒක තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒක අමාරුයි එතනදී ඇති කරගන්න. දැන් ඒතර ෆැමිලි එකක් ඩිවෙලොප් කරනවා නම් තමන් ෆැමිලි එකක් අරගෙන යනවා නම් මොනෝගමස් ලයිෆ් ස්ටයිල් එකක් හුඟක් හොඳ වෙන්න පුළුවන් ඒ ෆැමිලි එකට. ඒක මොකද හම්බෙන ළමයින්ට ඒක හොඳයි. ඒගොල්ලොන්ගේ අම්මා තාත්තා ස්ට්‍රෝං බොන්ඩ් එකක් එක්ක ඉන්නවා. එතන ලොකු ප්‍රෝ එකක් තියෙනවා ඒ පැත්තෙන් බැලුවා. හැබැයි ඒ වගේම තමයි අපි හැම ඩිසයිර් එකක් පස්සෙම යන්න බැරි වෙන එක තමයි එතන තියෙන්නේ. නෝමැඩ් පීරියඩ් එකට වගේ ගියොත් අපිට ඒ කාලේ ජීවිතය අසාර්ථකයි කියන අමාරුයි. ඒ කාලෙත් ඇත්තටම බැලුවොත් ඒගොල්ලෝ පිරිමි ගොඩක් තියාගෙන ගෑනු ගොඩක් තියාගෙන ළමයි හදාගෙන ඒගොල්ලෝ හරියට ඒගොල්ලන්ගේ ජීවන කාලය ගත කරපු නිසා තමයි අදටත් අපි ජීවත් වෙන අපේ ඇන්සෙස්ටර්ස්ලා අරන් ආපු බ්ලූප්‍රින්ට් එක අපි අමතක නොකළ යුතුයි.
අපි ඒක තේරුම් අපි තේරුම් ගත යුතු. ඒ කියන්නේ අපි ඒගොල්ලන් විදිහට ඇඩ්ජස්ට් වෙනවට වඩා අපි මතක තියාගන්න ඕනේ මේක තමයි අපි මෙතනින් තමයි අපිට මේ වගේ ඩිසයර්ස් තියෙන. මේ වගේ ඩිසයර්ස් තියෙන කෙනෙක්ත් එක්ක ජීවත් වුණොත් සමහර අපිට ගොඩක් ලේසි වෙයි දැන් කාලේට ෆිට ඉන් වෙන්න. එහෙම නැතුව මේ අර මෙයා තමා සෝල් මේට් මේක අර පතාගෙන ආපු දෙයක් කියලා හිතනවට වඩා සෝල් මේට් කියන කන්සෙප්ට් එක හුඟක් වෙලාවට එන්නේ ප්‍රින්සස් මූවීස් වලින්. ඔව්. ඒ කියන්නේ අපිට පොඩි කාලේ නම් මේ පෙන්නන මූවීස් වලින් ටෙලි ඩ්‍රාමාස් වලින් තමයි ඒ කියන්නේ නැත්නම් ওই ස්ටෝරි බුක්ස් වලින් තමයි ওই සෝල් මේට් කියන කන්සෙප්ට් එක අපේ ඔළුවට දාන්නේ. ඔව්. වර්තමානයේ නම් ඔය ටීවී ගැන මෑස් නැත්තම් සෝප් ඔපෙරා මූවීස් වලින් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. 1500ක් විතර තියෙන. ඒ වගේ වෙන්න පුළුවන්. ඉස්සරහේ ඔක ඉන්දියාව වලින් විතරයි දැන් ලංකාවෙනුත් එනවා. එතකොට අර කියන්න තියෙන පොයින්ට් එක තමයි ඇත්තටම එතන නෙමෙයි රියැලිටි එක තියෙන්නේ. අපි දකින ප්‍රින්සස් මූවීස් වලවත් සෝප් ඔපෙරා වලවත් නෙමෙයි රියැලිටි එක තියෙන්නේ. රියැලිටි එක තියෙන්නේ අපේ හිස්ටරි එකේ. අපේ ඇන්සෙස්ටර්ස්ලා ගාව. අපි ඒගොල්ලෝ ගාවට ගිහින් බලන්න ඕනේ. අපිට මූවී එකේ එන්ඩ් එක වගේ හැපිලි එවර් ආෆ්ටර් කියලා එකක් නැහැ. නෑ එහෙම දෙයක් නෑ. අපිට ප්‍රශ්නේ එනවා අපි මොනොගමස් ලයිෆ් ස්ටයිල් එකට කමිට් කරනවා නම් අපි අපේ ඩිසයර්ස් හැම එකම පස්සේ යන්නේ නැතුව අපි ඇඩ්ජස්ට් වෙලා අපි කම්ප්‍රොමයිසස් කරලා කමිට් වෙලා ඉන්න ඕනේ කියන එක. ඒක අපි ගන්න ඩිසිෂන් එක අපි ඕපන් රිලේෂන්ෂිප් එකක් කරනවද මැරේජ් එකට කමිට් කරනවද සිංගල් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවද ඒක කමිට් ඒක අපි ගන්න ඩිසිෂන් එකක්. හැබැයි ඒ ඩිසිෂන් එක ගොඩක් දුරට බේස් වෙන්න ඕන අපේ අන්ඩර්ස්ටෑන්ඩින්గ్ එක මත. ඒක තමයි අපිට අවසානයේ කියන්න තියෙන පොයින්ට් එක. අපිට දැන් තව එකක් කතා කරන්න තියෙනවා මැරේජ් කියන එක නෙසෙසරිද කියන එක. ඔව්. ඒක තමයි මැරේජ් කියන්නේ ලීගලි බයින්ඩින් කොන්ට්‍රැක්ට් එකක්. ඒක අපිට ලෝ එන්ෆෝර්ස්මන්ට් මේකට ඉන්වෝල්ව් කරගන්න ඕනද කියන ප්‍රශ්නයක් එනවා. මොකද මැරේජ් කියන එක පාර්ට්නර්ස්ලා දෙන්නෙක් අතර ට්‍රස්ට් එක කමිට්මන්ට් එකෙන් හැදෙන දෙයක්. ලව් එකත් එක්ක හැදෙන බොන්ඩ් එකක්. මේකට මොකටද ගවර්න්මන්ට් එකක් ඉන්වෝල්ව් කරගන්නේ? මේකට මොකද ලෝ එක ඉන්වෝල්ව් කරගන්නේ? මට පේන විදියට ඒක ඇවිල්ලා ෆැමිලි එක ප්‍රොටෙක්ට් කරන්න දෙන දෙයක් වගේ වෙන්නත් පුළුවන්. මොකද මැරේජ් එකට එන්ටර් වෙන්න ලේසි. ඒ කියන්නේ ඕකට තියෙන ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ පේෂව දැන් මිනිස්සු මෙහෙමනේ අපේ අර ලව් ඉස් බ්ලයින්ඩ් කියන මිනිස්සු හරිම බ්ලයින්ඩ් විදිය තමයි රිලේෂන්ෂිප්ස් ඇතුළට පයින්නේ. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ ගොඩක් වෙලාවට සෙක්ෂුවල් නීඩ් එකට යට වෙලා ගොඩක් මිනිස්සු රිලේෂන්ෂිප්ස් ඇතුළට යනවා. හැබැයි ඒගොල්ලෝ දකින්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඔය සෙක්ෂුවැලිටි එකේ තියෙන මේ අර එක්සයිට්මන්ට් ගතිය අවුරුද්දක් කහමාරක් ගියාට පස්සේ නැති වෙලා යනවා. ඒතකොට ඊට පස්සේ Tamanට කොච්චර දුරට ලයිෆ් මේකින් එකක් කරගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ හුඟක් වෙලාවට මේ අවුරුද්ද දෙක අතර ළමයෙක් ඉපදෙනවා. දැන් මේ කතාව වෙනස් වෙනවා. ඔව්. ඒතකොට සම්පූර්ණයෙන් අලුත් ලයිෆ් එකක් ගන්න එතනින් පස්සේ තියෙන්නේ. ඒ ළමයාගේ ෆියුචර් එක ගැන බලන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් කන්සිඩර් කරන්න. ඒකට ඒගොල්ලන්ගේ ඉන්ටෙලෙක්චුවල් මේ අයිඩියොලොජිස් ගැන ලොකුවට හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා වෙන්නේ නැති. ඒ කියන්නේ මිනිස්සු ලොකුවට සීරියස්ලි මේවා ගැන ඩීප් එන්ඩ් එකෙන් ඩිසිෂන්ස් ගන්න නැති නිසා වෙන්නේ නැති රිලේෂන්ෂිප්ස් ඇතුළට යද්දී අපිට ලෝ එන්ෆෝර්ස්මන්ට් එකක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක මිනිස්සු විසින්ම විහිං කරගත්ත වැඩක් කියලා මම හිතන්නේ. මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්භාවය නිසා තමයි මිනිස්සුන්ගේ නැත්තම් ලයිෆ් එක ඊට වඩා පොඩ්ඩක් ස්ට්‍රක්චර් කරන්න ඕන නිසා තමයි ලෝ එන්ෆෝර්ස්මන්ට් වගේ දේවල් ඇවිල්ලා තියෙන කියලා තමයි මම නම් හිතන්නේ. ලෝ එන්ෆෝර්ස්මන්ට් ඇවිල්ලා තියෙන එක ගැන මට තියෙන ඊට වඩා පොඩි වෙනස් අයිඩියා එකක්. මොකද අපි ඉස්සරම ගත්ත ලෝස් එක බැලුවොත් ඉන්සිකියුරිටි කියන එක ගොඩක් වෙලාවට ඒකට ඉන්වෝල්ව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර කාලෙම ගත්තොත් වයිෆ්ට ට්‍රීට් කරේ තමන්ගේ ප්‍රොපර්ටි එකක් වගේ. කියන්නේ මේල් කෙනෙක් ගත්තොත් වයිෆ් කියන්නේ තමන්ගේ ප්‍රොපර්ටි එකක් වගේ තමයි ඒගොල්ලෝම ට්‍රීට් කරේ. දැන් ඒ වගේ තැන්වලදී පුළුවන් තරම් ෆීමේල්ස්ලගේ සෙක්ෂුවල් ඩිසයර්ස් සප්‍රෙස් කරලා තමන් ගාම තියාගන්න තමයි try කරන්නේ. මේක ඇඩල්ටරි කියන එක ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය ආවේ ගැහණු කෙනාට. ඒගොල්ලොන්ගේ ඩිසයර්ස් සප්‍රෙස් කරලා ඒගොල්ලෝ තමන් ගාව තියාගන්නා වගේ දේවල් වලට තමයි මේක ලෝ එක ෆීමේල් කෙනෙක්ව සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් විදිහට ලුක් ඩවුන් කරා. ඒ වගේ මේල් කෙනෙක්ව ප්‍රොවයිඩින් ඔබ්ජෙක්ට් එකක් විදිහට ලුක් ඩවුන් කරා. ඒක දෙපැත්තටම කතා කරනවා. ඒක පිරිමි කෙනාටත් පිරිමි කෙනාටත් වැරදි විදිහකට ඒක මේ වුණා. හැබැයි ඒ වගේ ජෙන්ඩර් රෝල්ස් එක හිතලා ඒගොල්ලෝ ලෝ එන්ෆෝර්ස්මන්ට් එකේ ඒ පැත්තට එන්න ගත්තා. ලෝස් ඉන්ට්‍රොඩියුස් වෙන්න ගත්තා. ඒක ඉවෝල්ව් වෙලා දැන් අපි ඉන්න තැනට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඩිවෝර්ස් එක කියන එක ගොඩක් අමාරුයි මැරි කරනවා. මැරි කරනවට අමාරුයි. ඇත්තටම මොකද වෙලා මං හිතන්නේ ඒක හොඳයි සමහර විට. මොකද ඒතකොට Tamanට කමිට් කරන්න හිතෙනවනේ කියන්නේ. තමා ඩිවෝර්ස් එකකට වඩා හිතනවා කට්ට කාගෙන ඉන්න එක. කමිට් කියන්නේ කට්ට කාගෙන ඉන්නවා කියන එකත් වැරදි. මොකද තමන්ගේ හැපිනස් එක නැත්තම් කමිට් පොඩි චේන්ජස් කරලා හදාගන්න බැරි නම් ලයිෆ් එක ඒක ඉන්න එකේ තේරුමක් නැහැ කියන එක හැමෝටම තේරෙන දෙයක්. වෙඩින් එකක් කියලා දෙයක් අත්‍යවශ්‍යයි. නෑ.
වෙඩිංයක් කියලා කැන්නේ මිනිස්සු ලොකුවට අර සෙල්බරේට් කල ගන්නවට පේශක ලොකු හොටල් සරය මේවයි ඒකත් ඇවිල්ල සෝෂල් ස්ටික්ම එක මොකද අප අනිවාර්යයෙන්. පොඩිගාලන දැකල දෙන මැරිකන් වන සෙලබ්‍රේෂන් එකක් තියෙන පිකැන එක කටියට පෙන අපි මැරිකන්වා කියල පෙන එක ඇත්තරම් බැලුවත් දැන් ලංකාව ඉන්දියාවගේ කන්ට්‍රීස්ල ප්‍රීමරිටල් සෙක්ස් කියලගන්න ලංකාව ඉන්දියාවේ කන්ට්‍රීස් ගත්තොත් එතකොට මැරේජ් කියන එක දැක්කාම ඒකින් නවන්ස් කරන්නේ අපි අතරයට සෙක්ස් කරනවා කියන එක වගේ දෙයක් ඒ වගේ දෙයක් තමා හනිමූන් කන්සෙප්ට් දැන් ඒ වගේ දේවල් බැලුහම අපිට පේනවා වෙඩින් කියන එකෙන් වෙන්නේ සොසයිටි එකට කියනවා මේ දෙන්න එකතු වුණා මේගොල්ලෝගේ මොනොගමස් ලයිෆ් ස්ටයිල් එකට කමිට් කරනවා ඒක අනිත් අයට කියන්න අනිත් අයට ෂෝ ඔෆ් කරන්න ඔකේෂන් එකක් විදියට සෙලිබ්‍රේෂන් එකක් විදියට තමයි වෙඩින් එක කියන එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. දැන් මේකෙන් මේක ඇවිල්ලා කියන්න පුළුවන් බිස්නස් ස්පෙක්ට එක බැලුවොත් ඒගොල්ල මේ ඉන්ට්‍රඩියස් කරවෙන්නත් පුළුවන් මොකද මේ වගේ සෙලබ්‍රේෂන් සිස්තර තිබෙන නෑන මැරිකරා ගෙදර ගිය ඉවර පොඩි දෙයක්කේ ඒක සමාන බිස්නස් නිසාම ආපු දෙයක් වෙන්නත් ඒක පුළුවන් හැබැයි ආයි පාර දැයක වෙනස් වී කරන ආයි පාර මිනිස්සු සිම්පල් පැත්තට හැරෙන්න පටන් ගන්නවා වලින් එහෙම ගොඩක් ප්‍රොමෝට් වෙච්ච දෙයක් ඒක ඒ වගේ ට්‍රෙන්ඩ්ස් හැදුවෙන් පස්සේ බිස්නස් ඇස්පෙක්ට් එකකින් බැලුවොත් ඒගොල්ලෝගේ ඩෙවලොප් කරා වෙන්නත් පුළුවන් තමන්ට ප්‍රොෆිට් එකක් ගන්න. මොකද දැන් වෙඩින් රින් එකක් බැලුවොත් ඩයමන්ඩ් වෙඩින් රින් එකක් බැලුවොත් කොච්චර ගන්නද වෙඩින් එකකට ප්ලෑන් කරලා හුඟක් වෙලාවට කපල්ස් ඩෙබ් අරගෙන තමා වෙඩිංස් කරන්න ඊට වඩා පොඩ්ඩක් හිතල බැලුවොත් ඊට ගොඩක් සාර්ථක අනිත් මිනිස්සුන්ට තමයි කරයකින් කන්න දෙනවා වඩා අවුරුදු ගානක් ජීවත්තන ඒසල්ලට ඉතුරු කරන්න ඉන්න කියලා හොඳයි කියලා පස්සේ හිතන්න පටන් හුඟක් මැරිකරයින් පස්සේ ස්ටාර්ට් කරන්නේ සීරෝ කෑෂන් සීරෝනව නෙක්ටව කෑෂන් අපි කතා කරන්න තෝනේ අපේ ෆැමිලි ඩයිනමික්ස් ගැන අපි ෆැමිලි ඩයිනමික්ස් ගත්තොත් අපේ ෆැමිලියකින් අපට ෆැමිලි ලයිස් දෙකක් තියෙන මුලින් අපි චයිල්ඩ් හුට් එකෙන් අපේ අම්මයි තාත්තා එක්කන ෆැමිලි එකක් තියෙන ඒකට අපි කියන්න පුළන් ඔරියන්ටේෂ ෆැමිලි ෆොරියන්ටේෂන් කියන මොකද අපේ අයිඩියෝලොජිස් ඩිවලප් වෙන්නේ අපේ හැම ස්පෙක්ට එකම ලයි් එක ඩිවලප් වෙන්නේ මේ ෆැමිලි එකත් එක්ක ඉඳ අපේ ලයි් එකට ඔරියන්ට වෙන්නේ අපිට ඔරියන්ටේෂන් එක හම්බෙන්නේ මේ ෆැමිලියකින් ඊට පස්සේ අපේ යංගුණයින් පස්සේ අපේම ෆැමිලික් ස්ටාර්ට් කරන්න ගන්න මැරි කල්ලා හරි කවුරට පාර්ණ කෙනෙක් එක අපම ෆැමිලික් ස්ටාර්ට් කරන්න ඒක කියන්න පුළන් ෆැමිලි of ප්‍රොක්‍රේෂන් කියලා ඒකට අපි චූස් කරන එකතු කරගනික අපේ ෆැමිලිය එක කියන වයිෆන් ටිඩ්ස් විතරක් නෙවේ අප අපේ ෆ්‍රෙන්න්ස් අත එකතු කරන්න පුළ අපේ ෆැමිලික් කියල ඒ වගේ දෙයක් වෙන්න පුළ ඊට පස්සේ අපි ගත්තොත් පැට්‍රලෝකලිටියන් මැට්‍රලෝකලිටි කියන එක මොකද දැ මැරිකරයින් පස්සේ ඉස්සර කාලේ වෙච්ච දෙයක් තමයි එකැන මේ පැටලෝකලිටි ලෝකල් රෙසිඩන්ස් කියන එක හමනත මැටලෝකලිටි කියන එක දෙකම වෙච්ච දෙවල් ඩියම්මුණ පැටලෝකලිටි කියන පැටලෝකලිටිකින් අදහස් වෙන්නේ තාත්තා ඉන්න තැනට එකැන මේල් ඉන්න තැනට ෆීමේල් කියන බ්‍රයිඩ් යනවා එතන සෙටල් වෙනවා එතන ෆැමිලික් ස්ටාර්ට් කරන මේක තිබ්බ ලොකුම ඉන්ටෙන්ෂන් එක තමා දැන් ඒකාලේ බෝස් තිබන කලෑන්ස් අතරහෙම ඒ කලෑන් එක ඉන්න මේල්ස්ල ටික එක තැනක තියාගන්න තම මේක තිබ ලොකුම ඉන්ටෙන්ෂන් එක ඉස්සර කාල තිබ 70% of කල්චස් මේක තමා තිබත්තක ගොඩක් දුරට තියෙන දැන් ඉන්ඩියාවගේ කන්ට්‍රයක් ගත්තම 97% වෙන්න මේක පැට්‍ර ලෝකලට එහෙම නැත්තං පොඩි සමහර කල්චස් තිබ්බ දැන් ඇෆ්‍රිකන් කල්චර්ස් සමහරේව තියෙන මැට්‍රලෝකලිටි කියන දැන් පැට්‍රලෝකල් සොසයිටි එක වෙන්නේ ෆැමිලි ලිනියේජ් එක කියන්නේ තාත්තගේ පැත්තේ කියන්නේ ඩිසෙන්ට් එක ගත්තොත් තාත්තගේ පැත්තෙන් තමයි යන්නේ කියන්නේ තාත්තගේ සර්නේම් එක ගත්ත ඇවිල්ලා ඒ වගේ පැත්තකින් තමයි යන්නේ එතකොට තාත්තා තමයි පොසෙෂන්ස් තියෙන්නේ ලෑන්ඩ් ඕන් කරන තාත්තා හවුස් එක තාත්තගේ පේට්‍රියාකි කියන්නේ පේට්‍රියාකි කියන එක නෙවෙයි ඒක වෙනස් මොකද දැන් මේ පැට්‍රලෝකල් සොසයිටි එක වයිෆ්ගේ පොසෙෂන්ස් ගැන වයිෆ්ට ඉන්හෙරිටන්ස එකත් හම්මුණත් ඒක අයිති වෙන්න මේල් පාර්ට්නට ඒවයිද මැට්‍රලෝකල් සොසයිටි එක වෙන්නේ තාත්තයන අම්ම ඉන්න තැනට එතන ෆැමිලි එකක් සෙටල් වෙනවා එතෝට ඒගොල ෆැමිලි ඩිසෙන්ට් ගෙන්නේ අම්මගේ පැත්තේ එතෝට එයාගේ පොසෙෂන්ස් එන්නෙත් අම්මගේ පැත්ත අම්ම තම හවස කෝන් කරන අම්ම තම ලෑන්ඩුන් කන පොසිෂන්සන්නේ අම්මගේ පැත් මේක අපේ කන්ස බොඩ අඩුවෙන්තම වෙන හැබයි හැබයි දැම් පොඩ්ඩ එක 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 මේ ඔවා කියවිට ටයිප් දෙකක් විදිරනේ බට් එක ඒගොල්ලන්ගේ අනුදනුම මත එගොල කැමැත්තෙන් මිනිස්සු කතා භාගල්ල කරගන්න දෙ බ දැන්ගෙන හුඟක්ම වෙන දේ තමා අයිසල නියෝලෝකලට කියන නිවලෝකලට
අයිසොලේට් වෙන එක වගේ තමයි. කියන්නේ අම්මගේ තනත් නෙවෙයි තාත්තගේ තනත් නෙවෙයි යන්නේ තමන්ට හුඟක්ම ෆැසිලිටිස් තියෙන තමන්ට හුඟක් ඔපචුනිටිස් තැනට තියෙන තැනට ගිහලා සෙටල් වෙන එක තමයි. කියන්නේ ඒක නියෝ ලෝකැලිටි කියන එක අදහස් වෙනවා. දැන් එතකොට වෙන්නේ මේක ස්ටාර්ට් වෙන්නේ මං හිතන්නේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකත් එක්ක. මොකද එතකොට අම්මගේ තැනත් නෙවෙයි තාත්තගේ තැනත් එක්ක නෙවෙයි ඉන්ඩස්ට්‍රීස් තියෙන තැනට ගිහලා තමන්ට ඔපචුනිටිස් තියෙන තැනට ගිහලා සෙටල් වෙනවා. එතනින් ස්ටාර්ට් වෙන දෙයක් තමයි ඔය නියෝ ලෝකැලිටි. නියෝ ලෝකැලිටි කියන්නේ. දැනටත් ඒක තමයි හුඟම ප්‍රැක්ටිස් වෙන්නේ. ප්‍රැක්ටිස් වෙන්නේ. ඔව්. එතකොට අපිට එච්චරයි නේද කතා අපිට ඒක තමයි අපිට කතා කරන්න ප්ලෑන් කරේ. අවසානයේ අපි කියන්න ඕන දේ තමයි ඉතින් පේෂල මේ මොන ඩිසිෂන් එක ගත්තත් අපි ඒ කියන්නේ ඕපන් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, සිංගල් ලයිෆ් එකක් වෙන්න පුළුවන්, මැරේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය රිලේෂන්ෂිප්ස් වලින් පටන් ගන්න කාලේ ඉඳන්ම මතක තියාගන්න ඕන දේ තමයි අපි කොයි වෙලෙත් අපේ ඇන්සෙස්ටර්ස්ලා ගැන එතනින් තමයි මේක ආවේ කියන එක ගැන අපේ කොහොමද සෙක්ෂුවල් නීඩ්ස් වැඩ කරන්න කියන එක ගැන අපේ ලව් කෙනෙක් ක්‍රියේට් වෙන්නේ කොහොමද මේක තුළ තියෙන කෙමිකල් ප්‍රොසෙස් එක මොකද්ද නේචර් එකේ බ්ලූප්‍රින්ට් එක කියන එක අමතක කරන්න හොඳ නැහැ. අපි ඇත්තටම අපි කොතනින්ද ආවේ සහ අපේ තාමත් වැඩ කරන්නේ ඒවා කියන දේ මතක තියාගත්තොත් අපිට මීට වඩා ඉන්ටෙලිජන්ට් ඩිසිෂන්ස් මේක් කරන්න පුළුවන් වෙයි නේද? ඔව්. එහෙනම් අද අපි කතා කරේ මැරේජ් ගැන විතර. අපිට ඉස්සරහට ෆැමිලි ඩයිනමික්ස් අපිට රිලේෂන්ෂිප් ඇන්ඩ් ලව් ගැන කතා කරන්න පුළුවන් වෙනම පොඩ්කාස්ට් එක. අපි එහෙනම් මේ පොඩ්කාස්ට් එක මෙතනින් ස්ටොප් කරමු. කට්ටියගේ කමෙන්ට්ස් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. එහෙනම් අපි මේ පොඩ්කාස්ට් එක මෙතනින් නවත්තනවා. අපේ ඔයගොල්ලෝ තියෙන අයිඩියාස් පහළ කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපිට DM කරන්න අපේ Facebook page එකට ඕ Instagram page එකට. අපේ Twitter account එකත් එක්ක අපිට ඔයගොල්ලෝ join වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සරහට පුළුවන් නම් Patreon account එකක් create කරන්න. එහෙනම් තවත් podcast එකක අපි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.